තාපයේ පළවන සහ දෙවන කොටස් වලින් තාපය සම්බන්ධ බොහෝ කොටස් අපි අධ්‍යයනය කළා. අද මෙම පාඩම් කොටසෙන් අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ අවස්ථා විපර්යාස සහ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය, වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය, ඝන, ද්‍රව සහ වායු ප්‍රසාරණය, ඒ වගේම තාප සංවහන ක්‍රම සම්බන්ධවයි තාපය 3 කොටසෙන් අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පළමුවෙන්ම කතා කරමු අවස්ථා විපර්යාස ගැන. ඒ ගැන කතා කරද්දී ඔබ දන්නවා යම් ද්‍රව්‍යයක් පදාර්ථය ඝන, ද්‍රව, වායු යන අවස්ථා තුනේ පැවති බව කුඩා පන්තිවල සිටම අපි ඉගෙනගෙන හිටියා. ඇතැම් ද්‍රව්‍ය තියෙනවා විවිධ උෂ්ණත්ව පරාසය යටතේ ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනෙහිම පවතින. උදාහරණ විදියට ජලය, කපුරු, තාර වගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. විවිධ උෂ්ණත්ව යටතේ ඝන, ද්‍රව, වායු අවස්ථාවල පවතිනවා. අපි මුලින්ම බලමු අවස්ථා විපර්යාස ගැන. ඔබට රූපයේ පෙනෙනවා අවස්ථා 3ක්. ඝන, ද්‍රව, වායු. මේ මම ඇඳලා තියෙන්නේ ජලයේ පවතින අවස්ථා 3යි. ඝන, ද්‍රව, වායු. එතකොට ඝන තත්ත්වයේ තියෙන්නේ අයිස්. අයිස් රත් කරපුවාම ජලය බවට පත් වෙනවා. ජලය රත් කරපුවාම වාෂ්ප බවට, හිමාලය බවට පත් වෙනවා. හිමාලය නැවත සිසිල් කරනකොට නැවත ජලය බවට පත් වෙනවා. ජලය සිසිල් කළ විට නැවත ඝන අයිස් බවට පත් වෙනවා. ඒ කියන්නේ යම් පදාර්ථයේ අවස්ථාවක් එයට තාපය ලබා දුන් විට හෝ තාපය ඉවත් කළ විට එක් අවස්ථාවක ඉඳන් තවත් අවස්ථාවකට පත් වෙන බව. මේ ආකාරයට යම් පදාර්ථයේ යම් අවස්ථාවකට තාපය ලබා දීමෙන් හෝ තාපය එයින් ඉවත් කිරීමෙන් හෝ පදාර්ථයේ එක් අවස්ථාවක් තවත් අවස්ථාවකට පත් වීම අපි කියනවා අවස්ථා විපර්යාස කියලා. ඔබට මේ රූපයේ දැක්වෙන්නේ ජලය එම අවස්ථා තුنين අවස්ථා විපර්යාසයන්ට භාජනය වන ආකාරයයි. ඊළඟට අපි කතා කරමු විලයනය කියන්නේ මොකක්ද කියලා. විලයනය කියලා කියන්නේ පදාර්ථයේ ඝන අවස්ථාව ද්‍රව අවස්ථාව බවට පත්වීම. ඝන අවස්ථාව ද්‍රව අවස්ථාව බවට පත්වීම විලයනය කියලා අපි හඳුන්වනවා. ඒ වගේම වාෂ්පීකරණය කියලා කියන්නේ ද්‍රව අවස්ථාව වායු අවස්ථාව බවට පත්වීම. අපි මුලින් කතා කරන්නේ විලයනය ගැන. ජලය සම්බන්ධව කතා කරොත් විලයනය කියලා කියන්නේ ජලයේ තියෙන අයිස් ද්‍රව ජලය බවට පත්වීම ගැනයි. එතකොට විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සම්බන්ධවත් මේ විලයනය කියන එක සම්බන්ධවත් වැඩිදුර අධ්‍යයනය සඳහා අපි පොඩි පරීක්ෂණයක් ඔබට රූපයේ ඇඳ පෙන්වනවා. මේ රූපයෙන් දකින්නට ලැබෙන්නේ සෙල්සියස් බිඳුවේ පවතින අයිස් රත් කරන බව. එතකොට උෂ්ණත්ව මානයකුත් දමා තිබෙනවා. සෙල්සියස් බිඳුවේ තියෙන අයිස් රත් වෙනකොට සෙල්සියස් බිඳුව උෂ්ණත්ව මාන පාඨාංකය වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ජලාංශ අතර තියෙන අන්තර් අණුක බැඳීම්. ඔබට මතකයි ධාවන ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා ජල අණුවක තියෙනවා කියලා. ජල අණු දෙකක් අතර තියෙනවා අන්තර් අණුක බැඳීම්. ද්‍රවීයතාවයක් ඒක නිසා හටගෙන තිබෙනවා. මේ ප්‍රබල අන්තර් අණුක බැඳීම් බිඳී යාමට අපි සපයන තාපය මේ සඳහා යොදා ගන්නවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් අපි සපයන තාපය මේ වෙනකොට පවතින්නේ ජල අණුවල නැත්නම් පරමාණු වල පවතින අන්තර්
අණුක බැඳීම් බිඳීම සඳහා යොදා ගන්නා ආකාරයට. එතකොට මේ වෙනකොට අපි සපයන තාපය පවතින්නේ පරමාණු වල චාලක ශක්තිය විදියට. තාපය පරමාණු වල චාලක ශක්තිය බවට පත් වෙමින් ගැටීම් සංඛ්‍යාව වැඩි කර ගනිමින් අන්තර් අණුක බැඳීම් බිඳීම සඳහා යොදා ගන්නවා. එතකොට අපිට හැමතිස්සෙම පේන්නේ උෂ්ණත්වමාන පාඨාංකයේ බිඳුවේ පවතින විටමයි. උෂ්ණත්වමාන පාඨාංකයේ බිඳුවේ පවතින ආකාරයටමයි. සම්පූර්ණයෙන්ම ජලයේ බවට පත්වන තුරු මෙම උෂ්ණත්වය ඒ ආකාරයටම පවතිනවා. එතකොට ඔබට ප්‍රස්ථාරගත කරලා පෙන්නුවොත් මේ ආකාරයට තමයි දකින්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ සඳහා ඍණ 4 වගේ පවතින අයිස් කැට යොදාගත්තොත් උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වෙලා සෙල්සියස් 0 වන විට ඊට පස්සේ අපි සපයන තාප ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැය වෙලා තියෙන්නේ අන්තරාණුක බල බැඳීම් බිඳීම සඳහා. මේ ස්ථානයේ සිට මේ ස්ථානය දක්වා උෂ්ණත්ව වැඩි වීමක් සිදු නොවූ බව අපිට පැහැදිලිව පේනවා. ඒක සැඟ වෙන තාපය. සැඟ වෙන තාපය නිසා අපි මේ අවස්ථාවේදී හඳුන්වනවා গুপ্ত තාපය විදියට. එම සැඟ වෙන තාපය අපි හඳුන්වනවා গুপ্ত තාපය විදියට. එතකොට විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියන්නේ ඝන අවස්ථාවේ පවතින ස්කන්ධ ඒකක එකක් උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත්වීම සඳහා අපි සැපයිය යුතු තාප ප්‍රමාණය. ඒට අපි විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය ලෙස හඳුන්වනවා. ඒ වගේම වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින තාපාංකයේ ද්‍රව අවස්ථාවේ පවතින ස්කන්ධ ඒකක එකක් උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් වායු අවස්ථාව දක්වා පත්වීමට අවශ්‍ය කරන තාපයේ ප්‍රමාණයයි. මේ අවස්ථාවේදීම ඔබට තාපාංකය සහ ද්‍රවාංකය යන්න පැහැදිලි කළ යුතුයි. තාපාංකය කියලා කියන්නේ යම් ද්‍රවයක් වායු බවට පත්වන්නා වූ නියත උෂ්ණත්වය. උදාහරණයක් විදිහට කියනවා නම් ජලයේ සෙල්සියස් 100යි. ඒ වගේම ද්‍රවාංකය කියලා කියන්නේ යම් ඝනයක් ඝන ද්‍රව්‍යයක් ද්‍රවය බවට පත්වන්නා වූ නියත උෂ්ණත්වය. ඒක ද්‍රවාංකය. ඒ වගේම නැවත වාරයක් ද්‍රවය ඝන තත්ත්වයට පත්වන උෂ්ණත්වයට අපි කියනවා හිමාංකය කියලා. එතකොට ද්‍රවාංකයයි හිමාංකයයි කියන දෙකම එකක්. තවත් පැහැදිලි කරනවා නම් මේ වීදුරුවේ තියෙන අයිස් කැට. එතකොට දැන් මේ අයිස් කැට දිය වෙමින් පවතින බව ඒක පතුලේ තියෙන ජලයෙන් පැහැදිලි වෙනවා. දැන් මේ අයිස් තියෙන සෙල්සියස් බිඳුවේ. තව ටික වෙලාවකින් අපි බලනකොට මේ අයිස් කැට සියල්ලම දිය වෙලා සෙල්සියස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් තියෙන ද්‍රවාංකය. සම්පූර්ණයෙන්ම සෙල්සියස් බිඳුවේ ජලය බවට පත් වෙනකන් මේක තාපය ලබා ගන්නවා. গুপ্ত තාපය ලෙස සැඟවී යනවා. මම කලින් පැහැදිලි කළා වගේ. නැවත අපි කතා කරමු තාපාංකය කියන්නේ යම් ද්‍රවයක් වාෂ්ප බවට පත්වන්නා වූ නියත උෂ්ණත්වය. ඒ වගේම හිමාංකය සහ හිමක් නැත්නම් ද්‍රවාංකය කියන්නේ යම් ඝනයක් ද්‍රවයක් බවට පත්වන්නා වූ නියත උෂ්ණත්වය. හැබැයි දෙයක් කියන්නට ඕනේ ඔය ද්‍රවාංකය ඒ වගේම තාපාංකය හැම දෙයක්ම පීඩනය සමග වෙනස් වෙනවා. එම නිසා නියත පීඩනයකදී තමයි යම් ද්‍රවයක හෝ එහෙමත් නැත්නම් ඝනයක හෝ
තාපාංකය ද්‍රවාංකය ගැන අපි කතා කරන්නේ. ඒ කියන්නේ වායුගෝලීය පීඩන එකක උෂ්ණත්වය තමයි මේ සඳහා අපි භාවිතා කරන පීඩන අගය. මම හිතනවා ඒ ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් අපි මේ වෙනකොට විලායනයේ විශිෂ්ට ගුප්ත තාපය ගැන ඔබට කියා දුන්නා. යම් ඝන ද්‍රව්‍යක ඒකක එකක්, ඒ කියන්නේ ද්‍රවාංකයේ පවතින යම් ඝන ද්‍රව්‍ය ඒකක එකක් සම්පූර්ණයෙන්ම ද්‍රවය බවට පත්වීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය. විලායනයේ විශිෂ්ට ගුප්ත තාපය. ද්‍රවාංකයේ පවතින යම් ඝන ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත්වීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය එහි විලායනයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා. ජලයේ නම් එහි අගය 3.36 වැඩි කිරීම 10 බලය 6 ජූල්. ඊළඟට අපි කතා කරන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ගැන. මම රූප සටහනේ ඇඳලා තියෙනවා සෙල්සියස් 100 ජලය. සෙල්සියස් 100 ජලයට අපි තවදුරටත් තාපය සපයනකොට උෂ්ණත්වයේ වැඩිවීමක් වෙන්නේ නැහැ. එතෙන්දී ඒ අපි සපයන තාපයේ වැය වෙන්නේ අන්තර් අණුක මැදීම් බිඳ ගැනීම සඳහා. එතකොට උෂ්ණත්වය අපි සපයන තාපය නිසා සෙල්සියස් 80 ජලයට අපි තාපය සපයනවා නම් 80, 90, 100 දක්වා උෂ්ණත්වය වැඩි වෙනවා. ඊට පස්සේ අපි තවදුරටත් තාපය සපයනකොට එම තාපය වැය වෙන්නේ මේ ජල අණු අතර තිබිච්ච අන්තර් අණුක බිඳීම සඳහා. එතකොට අපි සපයන තාපයේ පවතින කම්පන චාලක ශක්තිය ආකාරයට සම්පූර්ණයෙන්ම සෙල්සියස් 100 වායුව දක්වා පවත්වන තුරු එම උෂ්ණත්ව වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා අර ඔබට ප්‍රස්ථාරගත කළා වගේ එවිට මෙම ආකාරයට යම් නියත අගයක පවතින අපි දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි සපයන්නා වූ තාප ප්‍රමාණය සැඟවී යන අවස්ථාව ගුප්ත තාපය. මෙම අගය ජලයට නම් 2.26 වැඩි කිරීම 10 බලය 6 ජූල්. ඔය කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. මේ ආකාරයට අපට විශිෂ්ට ගුප්ත තාපය විස්තර කරන්නට පුළුවන්. මෙම සිදුවීම ජලය සඳහා පමණක් නොවේ. අපි පැරෆින් නිටි ගැන හිතමු. පැරෆින් නිටි නම් ජලයට වඩා අඩු උෂ්ණත්වයකදී ද්‍රව බවට පත් වෙනවා. ඒ වගේම ජලයට වඩා අඩු උෂ්ණත්වයකදී වාෂ්ප බවටත් පත් වෙනවා. ඒ කියන්නේ විවිධ ද්‍රවවල ද්‍රවාංක තාපාංක වෙනස්. ඒ වගේම යම් මූලද්‍රව්‍යයක් සලකා බැලුවොත් සමහර මූලද්‍රව්‍ය තියෙනවා ඉතා ඉක්මනින් ද්‍රව බවට පත් වෙන ඒවා. උදාහරණයක් විදිහට ඊයම්, සල්ෆර් ඒ වගේ මූලද්‍රව්‍යයන් වල ද්‍රවාංකය ඉතා පහළයි. ඒ වගේම ඔබට මේ වගේ ප්‍රශ්නත් විභාග ප්‍රශ්න පත්‍රයේ තිබෙන්නට පුළුවන්. ආවර්තිත අවගව සම්බන්ධයෙන් ABCDE මූලද්‍රව්‍ය ටිකක් දීලා තාපාංක, ද්‍රවාංක දාන්න පුළුවන්. එතකොට තාපාංකයේ ඍණාගයක යම්කිසි දෙයක තියෙනවා නම් ඒක සාමාන්‍ය කාමරෝෂණත්වයේ පවතින වායු විදියට. ඍණ 183යි සෙල්සියස්. ඔක්සිජන්. එතකොට ඔබ දැනගන්න ඕනේ මේ මූලද්‍රව්‍ය සාමාන්‍ය කාමරෝෂණත්වයේ පවතින්නේ වායුවක් විදියට බව. ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට අපි ඝන, ද්‍රව, වායු ප්‍රසාරණය ගැන කතා කරමු. යම් වස්තුවකට තාපය සපයා දුන් විට එහි ප්‍රමාණයේ යම් වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ඒකට අපි කියනවා තාපය සපයනකොට යම් ද්‍රව්‍යයක සිදුවෙන ප්‍රමාණයේ සිදුවන වැඩිවීමට අපි කියනවා ප්‍රසාරණය කියලා. අපි සාමාන්‍ය දිනදා ජීවිතයේදී ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය, වායු ප්‍රසාරණය හොඳින් දැක තිබෙන අවස්ථා තියෙනවා.
අපි තවදුරටත් කතා කරමු කොහේදීද අපි ඝනද්‍රව්‍ය ප්‍රසාරණය දැක්කේ? අපි කොහොමද එදිනදා ජීවිතයට යොදාගත්තේ? ද්‍රව ප්‍රසාරණය කොහේදීද දැක්කේ? ඒක කොහොමද එදිනදා ජීවිතයට යොදාගත්තේ කියලා වැඩි වශයෙන් කතා කරන්නට යමු. බලන්න මම රූප සටහන් 3ක් ඇඳලා තියෙනවා. මේ ඔබ 6 7 8 පන්තිවලදී සිදු කළ පරීක්ෂණ කීපයක් ගැන නැවත මතක් කිරීමක් තමයි කරන්නේ. මේ පරීක්ෂණයේදී මේ තියෙන්නේ වීදුරු බෝලය. වීදුරු බෝලය කම්බි මුදුව තුළට දැන්නම් දමන්න බෑ. සාමාන්‍ය තත්ත්වයටදී දමන්නට බෑ. ඒත් අපි වීදුරු බෝලය ඉවත් කරලා කම්බි මුදුව රත් කරලා ඊට පස්සේ වීදුරු බෝලය උඩින් තිබ්බොත් ඉබේම පහළට වැටෙන බව ඔබ 8 ශ්‍රේණියේදී වගේ දැක්කා. එතකොට මේ දැනුම ඔබෙන් මේ විදිහටම ප්‍රශ්න පත්‍රය අහන එකක් නෑ. මේ තියෙන්නේ ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය. අපි ඔබට පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන් අවස්ථාවක්. ඒක මේ විදිහට ප්‍රශ්න පත්‍රය අහන්න පුළුවන්. මේක ස්කුරුපුණියනක හිසක්. ඒකට මේ කම්බි මුදුව සාමාන්‍යයෙන් ඇතුල් කරන්නට බෑ. එතකොට අපි කරන්නේ කම්බි මුදුව රත් කරලා මේ ස්කුරුපුණියන් හිසට ඇතුළු කරන්න බැලුවොත් එතකොට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ කම්බි මුදුව යම් තාක් දුරට ප්‍රමාණයෙන් වැඩි වුණා කියන එකයි. මේ බලන්න තවත් අවස්ථාවක්. මේ පුටු දෙකේ ගැට ගහලා තියෙන කම්බියක්. එතකොට නූලක් දාලා කම්බිය පොළවට සම්බන්ධ කරලා තිනවා. හැබැයි පොළවේ ගෑවෙන්නේ නැහැ. එතකොට අපි කම්බිය විතරක් දිගටම රත් කරගෙන යනකොට අර ඇණය පොළවේ වදින ශබ්දය අපිට ඇහෙනවා. ඒ කියන්නේ මේ කම්බිය යම් තරමක් ප්‍රසාරණය වුණා කියන එකයි. එතකොට මේ ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය අපිට 3 ආකාරයකට විස්තර කරන්න පුළුවන්. කම්බියක් වගේ දෙයක් ප්‍රසාරණය වෙනවා නම් දිගින් වැඩිවීමක් වෙනවා නම් මේක රේඛීය ප්‍රසාරණය. එතකොට තහඩුවක් වගේ දෙයක් ප්‍රසාරණය වෙනවා නම් ඒක වර්ගඵලයක් ප්‍රසාරණය වෙන්නේ. ක්ෂේත්‍රඵලයක් ප්‍රසාරණය වෙන්නේ. එතකොට ක්ෂේත්‍රඵල ප්‍රසාරණයක්. ඒ වගේම යම් කුට්ටියක්, යකඩ කුට්ටියක්, ඒ වගේ දෙයක් ප්‍රසාරණය වෙනවා නම් මේකේ පරිමාවම තමයි ප්‍රසාරණය වෙන්නේ. එතකොට අපි කියනවා ඒකට පරිමාව ප්‍රසාරණය කියලා. ওই විදිහට ප්‍රසාරණය වර්ග කරන්න පුළුවන්. බලන්න අපි රූප සටහන් දෙකක් ඔබට දක්වනවා. ඒකේ තියෙන්නේ ඔබ දැකලා තියෙනවා එදිනදා රේල් පාරේ ගමන් කරනකොට රේල් පීලි දෙක අතරේ යම්කිසි හිඩසක් තියලා තියෙනවා. අපි කල්පනා කරනවා මොකටද මේ හිඩස? වැරදීමකින්ද? නෑ. මේ රේල් පීල්ල ප්‍රසාරණය වෙනකොට එතකොට එක දිගටම තිබුණා නම් නොනවත්වාම පීල්ලේ හිඩසක් නොතබා තිබුණා නම් පීල්ල ඇද වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි රේල් පීලි දෙක අතරේ පුංචි හිඩසක් තියලා තියෙන්නේ. අපි උදේ ඉස්කෝලේ යනකොට ටෙලිෆෝන් රෑන්, එතකොට විදුලි රෑන් තිබුණේ ටිකක් ඇදිලා. ඒත් අපි ඉස්කෝලේ ඇරලා ගෙදර යන වෙලාවට තදාව වැටලා නිසා පොඩ්ඩක් මෙහෙම එල්ලා වැටෙන ස්වරූපයක් දකින්නට ලැබෙනවා. ඔබට ඒ පින්තූරයත් දැන් බලා ගන්නට පුළුවන්. එතකොට අපි ඝන ද්‍රව්‍ය ප්‍රසාරණයේ එදිනදා ජීවිතයේ යොදා ගන්න අවස්ථා කීපයක් ගැන මතක් කරමු. බලන්න මේ වීදුරු දෙක දැන් එකිනෙක තද වෙලා තමයි තියෙන්නේ. එතකොට මට මේ වීදුරු දෙක ගලවන්න බැහැ. ගලවන්න බැරි නම් එකිනෙක ඇදලා ඉවත් කරලා වෙන් කරන්න බැරි නම් මම කරන්නේ මේකට පොඩ්ඩක් සීතල වතුර දාලා අනිත් වීදුරු ටිකක් උණුසුම් ජල වාදනයක ගෙල්ලනවා. එතකොට මට වීදුරු දෙක පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. මොකද ප්‍රසාරණය වෙනවා වගේම අපිට උෂ්ණත්වය අඩුවීමකදී යම් පදාර්ථයක පුංචි පරිමාණය එහෙම නැත්නම් රේඛීය අඩුවීමක් සිදු වෙනවා. එතකොට අපි ඒකට කියන්නේ සංකෝචනය කියලා. දැන් අර කම්බි මුදුවත් රත් කරනකොට ප්‍රසාරණය වුණා වගේ නැවත සිසිල් වෙනකොට සංකෝචනයක් සිදු වෙනවා. එතකොට ඒකට අපි කියනවා
සංකෝචනය පරිමාවෙන් අඩුවීම. ඔබට මේ විදිහේ බෝතලයක් ලැබෙනවා. ඒ බෝතලේ තියෙන ලෝහ මෝඩියක්. ලෝහ මෝඩිය තදින්ම බෝතලයේ සමග ඇලිලායි තියෙන්නේ. එතකොට ඒ වෙලාවට මෝඩිය ගලවා ගැනීමේ අපහසුයක් තියෙනවා නම් අපි බෝතලය රෙදි කැබැල්ලකින් පොතාගෙන මෝඩිය පමණක් රත් කරනවා. එතකොට මෝඩිය ප්‍රසාරණය වෙන නිසා ඔබට පහසෙන් ගලවා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අපි එදිනදා ජීවිතයේදී ප්‍රසාරණය ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය යොදා ගන්න අවස්ථා. තවත් එක අවස්ථාවක්. ඔබ කරත්ත රෝදය දැකලා තියෙනවා. කරත්ත රෝදය මඟ දිගේ දිගටම යනකොට කරත්ත රෝදය ගෙවෙනවා. ඒ නිසා ඒකට පට්ටමක් සවි කරන්න ඕනේ. කරත්ත රෝදයට පට්ටම සවි කරනකොට රෝදේ හා සමානම ගාන වගේ තමයි පට්ටමක් තියෙන්නේ. එතකොට කොහොමද මේක සවි කරන්නේ? පට්ටම ගිනි ගොඩකට දාලා රත් කරලා ඊට පස්සේ රෝදය තුලට ඇතුල් කරලා ඊට පස්සේ හොඳින් ජලය යොදනවා. එතකොට එකපාරටම ප්‍රසාරණය වුණා, නැවත සංකෝචනය වුණා. එතකොට හොඳට රෝදයට පට්ටම සවි වෙලා හිටිනවා. ඔය ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය අපි එදිනෙදා ජීවිතේ යොදා ගන්න අවස්ථා. දැන් අපි ද්‍රව ප්‍රසාරණය ගැන කතා කරමු. මේ කුප්පිය තුලට අපි පාට කරපු ද්‍රවයක් දාලායි තියෙන්නේ. එතකොට මේ තාප කරනකොට අපි මේ තාපය ලබා දෙනකොට මේ ද්‍රව මට්ටම මද ඉහළට යනවා. තව දෙයක් කියන්න ඕනේ. එකවරම ඉහළ යන්නේ නැහැ. චුට්ටක් පල්ලෙහාට ගිහිල්ලා ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් චුට්ටක් පහළට ගිහිල්ලා තමයි ඉහළට යන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපි මේ ද්‍රව මට්ටමේ නූල් කෑල්ලක් ගැට ගැහුවොත් අපිට ඒ දේ හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. පළමුව රත් වෙන්නේ කුප්පිය. කුප්පිය රත් වෙනකොට කුප්පිය මඩ ප්‍රසාරණය වෙනවා. අන්නේ ප්‍රසාරණ ප්‍රමාණයට අනුව ද්‍රවය චුට්ටක් විතර පල්ලෙහාට බහේ. මං කියන දේ ඊටාම සූක්ෂමව බැලුවොත් තමයි පේන්නේ. ඊට පස්සේ තමයි ද්‍රවය රත් වෙන්නේ. ද්‍රවය රත් වෙනකොට ද්‍රවය ප්‍රසාරණය වෙන නිසා මේ සිහින් කූර දිගේ ද්‍රව මට්ටම ඉහළ යනවා බලන්නට පුළුවන්. මේ අපි එදිනදා ජීවිතයේ යොදාගත් අවස්ථාවක් තමයි උෂ්ණත්වමානය. උෂ්ණත්වමානයේ බල්බය පුරවලා තියෙන රසදිය වලින්. එතකොට රසදිය ප්‍රසාරණය වෙනකොට සිහින් කේශික නාලයේ දිගේ ඉහළ යාමක් දකින්නට ලැබෙනවා. මේ අපි ද්‍රව ප්‍රසාරණයේ දිනදා ජීවිතයේ යොදාගත් අවස්ථාවක්. ඊළඟට වායු ප්‍රසාරණය. වායු ප්‍රසාරණයටත් මට මේ වගේ කුප්පියක්ම පෙන්වන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයටයි එතකොට සකසා ගන්න ඕනේ. මේ කුප්පිය ඇතුළේ තියෙන වාතය. වාතයේ තියෙන කූරෙහි අපි වර්ණ ද්‍රව බිඳුවක් රඳවලා තියෙනවා. එතකොට මම අතින් තදින් මේ කුප්පිය අල්ලගෙන හිටියත් මේ ද්‍රව බිඳුව කූර දිගේ ඉහළට යනවා. එහෙම නැත්නම් රත් වූ ජලය ටිකක දැම්මොත් ඒත් මේ ද්‍රව බිඳුව ඉහළට යනවා. ඒ කියන්නේ මේ ඇතුළේ තියෙන වාතයේ ප්‍රසාරණය වන නිසා තමයි මේ ද්‍රව බිඳුව ඉහළට යන්නේ. එතකොට අපි නැවත වතාවක් ඇල් ජලයේ ගිල්ලුවොත් එහෙම නැත්නම් සීතල ජලයේ ගිල්ලුවොත් නැවත මේ ද්‍රව බිඳුව පහළට යනවා. ඒක සිද්ධ වෙන්නේ සංකෝචනය නිසා. එතකොට ප්‍රසාරණය නිසා කූර දිගේ ඉහළට යනවා වගේම ද්‍රව බිඳුව වායුව සංකෝචනය වෙනකොට නැවත කූර දිගේ පහළට යනවා. ඔබ හිතන්නේ මේ ප්‍රසාරණයේ සීමාවක් තියෙනවා. ඒක බලපාන්නේ මේක ඇතුළේ තියෙන වායු ප්‍රමාණය මතයි. ඒ කියන්නේ අනවශ්‍ය විදියට ඉහළටම දිගටම ඒකාකාරව ගමන් කරන්නේ නැහැ. එක්තැනක නතර වෙනවා. ඒ කියන්නේ ප්‍රසාරණයේ සීමාවක් තියෙනවා. මේක ඇතුලේ සීමිත වායු ප්‍රමාණයක් තියෙන්නේ. මම කියන දේ තේරෙනවා ඇති. ඒකට තවත් උදාහරණයක්. මේ වීදුරු බෝතලයක්. ඒ වීදුරු බෝතලය අපි බැලූනයක් කටේකට ගහලා උණු ජලය බඳුනක ගිල්වනවා.
ඔබට මතකයි යට ශ්‍රේණියේදී එක පාරට බැලුනේ තරමක් දුරට පිම්බුණා. ඊට වඩා පිම්බෙන්නේ නැහැ. මොකද වායු ප්‍රසාරණය වන ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ අපි ඒක අයිස් ජලය සීතල ජලය බඳුන ගිල්ලුවොත් එතකොට නැවත වතාවක් සංකෝචනය වෙනවා. බැලුනේ මෙහෙම කඩා හැලෙනවා. සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. මෙතනනොත් අපි පෙන්නුවේ ප්‍රසාරණය සහ සංකෝචනයයි. ඔබට මේ අවස්ථාවේදී ඝන, ද්‍රව, වායු ප්‍රසාරණය ගැන යම් තාක් දුරට අදහසක් අධ්‍යයනයක් ලැබෙන්නට ඇති. ඒත් මේක සමහර අවස්ථාවලදී මේ විදියට ඔබේ දැනුම පරීක්ෂා කිරීම සඳහා මෙහෙම ප්‍රශ්නයක් ගොනු වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ. මේ කුප්පිය ඇතුළේ තියෙන වාතය. එතකොට වාතය රත් කරනකොට මේ විසර්ජක නලයේ යොදලා තියෙන බීකරයක් තුළ තියෙන ජලයට ඔබේ ප්‍රශ්න පත්‍රයෙන් මෙහෙම ආවි. ඔබ දාගෙන නිරීක්ෂණය කුමක්ද? එතකොට ඔබේ වායු ප්‍රසාරණ දැනුම නැවත මතක් කරගෙන මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඕනේ. ඒ කොහොමද? මෙතන වායු ප්‍රසාරණය වෙනකොට නලයේ යොදලා තියෙන්නේ ජල බඳුනක් තුළටනේ. එහෙනම් මොකද සිද්ධ වෙන්න ඕන නිරීක්ෂණය? වායු බුබුලු ඇති වෙන්නට ඕනේ. වායු බුබුලු නල කෙළවරින් ඇති වෙලා ඉහළට යන්නට ඕනේ. ඒක ඔබට මතක් වෙන්නට ඕනේ. අපි ඊගාවට කතා කරන්න හිතාගෙන ඉන්නේ තාප සංක්‍රමණ විදි ටික ගැන. තාප සංක්‍රමණ විදි ගැන කතා කරද්දී ඔබට මතක් වෙනවා තාප සංක්‍රමණ විදි තුනක් තියෙනවා. සන්නායනය, සංවහනය, විකිරණය. තාප සංක්‍රමණ විදි තුන මම ලියා තියෙනවා. සන්නායනය, සංවහනය, විකිරණය. අපි පළමුවෙන්ම සන්නායනය ගැන කතා කරමු. මතක් කරන්න රත්තු ලෝහ කූරක් අපිට එකපාරට අල්ලන්න අමාරුයි. ඒ කියන්නේ අපි මේ ලෝහ දණ්ඩේ කෙලවර ඉටිබන්ධම් දැල්ලකට ලං කරලා අනිත් කෙලවර අතට අරගෙන තිබුණොත් එම ටික වෙලාවකින් අපිට අත අතාරින්න සිද්ධ වෙනවා. ඒත් ඍජු ෆෝම් එතකොට ඇස්බෙස්ටෝස් ලී ඒ වගේ දණ්ඩක් ඉටිබන්ධම කෙලවරේ තියලා අනිත් කෙලවරින් අපි අතාල්ලාගෙන හිටියට අපිට එහෙම දැනෙන්නේ නැහැ. උදාහරණයක් මම රූපේ ඇඳලා පෙන්නන්නම්. එතකොට ලෝහ දණ්ඩ අල්ලපු අතට විතරයි රස්නය දැනෙන්නේ. ලී දණ්ඩ අල්ලපු අතට රස්නයක් දැනෙන්නේ නැහැ. අපිට මේක හොඳින්ම අත්දැකපු අවස්ථාවක් තමයි අපි බුදු ව්‍යංජනයක් ලිපේ තිබෙන අවස්ථාවක ලෝහ හැන්දකින් හැඳි ගන්නකොට අපේ අතට රස්නය දැනෙනවා. මිට දිගේ තාපය ගමන් කරන නිසා. ඒත් ලී හැන්දකින් හැඳි ගන්නවා නම් අපිට අතට රස්නයක් දැනෙන්නේ නැහැ. ලෝහයේ පරමාණු එකින් එක කිට්ටුවෙන් තියෙන්නේ. ඒ වගේම තමයි ලී වල පරමාණු ඝන වස්තුවක ඕනම ඝන වස්තුවක පරමාණු තදින් එකිනෙක ඇහිලා තියෙන්නේ. එතකොට මේ පරමාණු දිගේ තමයි සන්නායනයෙන් තාපය ගමන් කරන්නේ. අපි රූප සටහනකින් පහළ දක්වලා තියෙනවා. මෙන්න මේ ආකාරයටයි අංශුවට තාපය ගමන් කරන්නේ. එතකොට මේ විදිහට අංශුවට තාපය ගමන් කිරීම අපි සන්නායනයේ විදිහට හඳුන්වනවා. තාපය වැඩි තැන සිට තමයි අඩු තැනට ගමන් කරන්නේ. අංශුවට තාපය වැඩි තැන ඉඳන් අඩු තැනට සංක්‍රමණය වීම අපි සන්නායන විදියට තවදුරටත් හඳුන්වනවා. එතකොට ලෝහ වර්ගවල මීට අමතරව පරමාණු වලට අමතරව මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා. නිදහස් වූ පරමාණු වලින් නිදහස් වූ ඉලෙක්ට්‍රෝන තියෙනවා. එම නිසා ලෝහ වර්ගවල තාපයේ සන්නායන වේගය වැඩි. එම නිසා අපි ඒවට සුසන්නායක කියලා කියනවා. ඒ වගේම ඍජු ෆෝම් එතකොට ලී ඒ වගේ ද්‍රව්‍ය වලට අපි කියනවා කුසන්නායක කියලා. ඔබට මතක ඇති ඔබ කන අයිස්ක්‍රීම් ඉන්ටර්වල් එකට අරගෙන එතකොට කොහොමද වෙලෙන්දා ඒක දාලා තිබුණේ ඍජු ෆෝම් පෙට්ටියක් ඇතුලේ. එතකොට ඍජු ෆෝම් පෙට්ටියෙන් තාපයේ සංක්‍රමණය වීම සන්නායනයෙන් සංක්‍රමණය වීම
අඩුයි. ඒක කුසන්නායකයක්. ඒ වගේ තමයි අපි අයන් එක භාවිතා කරනකොට ඒ වගේම වෙනත් රත්තරන් උපකරණ භාවිතා කරනකොට ඒකේ අල්ලුව හදලා තියෙන්නේ ප්ලාස්ටික් වගේ දේවල් වලින්. පොල් කටු ස්ත්‍රික්කේ නම් ඒක හදලා තියෙන්නේ ලී වලින්. එතකොට ඒකෙන් පේන්නේ ලී ප්ලාස්ටික් වගේ ද්‍රව්‍ය තාපය සන්නයනය කරන්නේ ඉතා අඩුවෙන් බව. ඒ කියන්නේ කුසන්නායක ද්‍රව්‍ය. ඒ වගේම තමයි මැටි. මැටි හට්ටිය රත් වෙන බොහෝ වේලාවක් ගත වෙනවා. ඒත් ඇලුමිනියම් හට්ටියක් ලිපේ තිබ්බොත් නම් රත් වෙන වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඒ අපි කතා කළේ සන්නයනය ගැන. ඒ වගේම ද්‍රවයක් තුළ තාපය සංක්‍රමණය වන විදිය ගැනත් අපි ඊළඟට කතා කරලා බලමු. ද්‍රවය තුළ තාපය සංවහණයෙන් ගමන් කරනවා. ඒ වගේම වායු තුලත් තාපය සංවහණයෙන් තමයි ගමන් කරන්නේ. මේ ආකාරයට. මෙතන වටාඩි ප්ලාස්කෝප ඇතුලේ කොණ්ඩිස් කැටයක් තමයි දෙන්නේ. කොණ්ඩිස් කැටේ රත් වෙනකොට මෙන්න මේ ආකාරයට සංවහන ධාරා ගමන් කරනවා. පහළ සිට ඉහළට මේ ආකාරයට සංවහන ධාරා ගමන් කරනවා. ලස්සනට දම් පාට පහළ සිට ඉහළට යනවා දකින්න පුළුවන්. ටික වේලාවකදී සංවහන ධාරා සම්පූර්ණයෙන්ම ගමන් කරලා අවසන් වුණාට පස්සේ සම්පූර්ණයෙන් බීකරයේ දම් පැහැය ගන්නවා. එතකොට අපි වතුර රත් කරනකොටත් ওই වැඩේ තමයි වෙන්නේ. අපි හීටරයක් ගහලා වතුර රත් කරනකොටත් සංවහන ධාරා හැමතිස්සෙම යන්නේ පහළ සිට ඉහළට. මොකද රත්තරන්ංශු ඝනත්වයෙන් අඩුයි සැහැල්ලු වෙනවා. එතකොට ඒව ඉහළට ගමන් කරන අතරේදී ඉහළ තියෙන අංශු පහළට ගමන් කරනවා. මේක චක්‍රාකාරව සිදුවන දෙයක්. ඒ වගේම තමයි වාතයේ සංවහන ධාරා ගමන් කරන්නේ. වාතයේ සංවහන ධාරා ඇසුරෙන් තමයි ගොඩ සුළං හෝද සුළං නිර්මාණය වෙන්නේ. ඒ ගැන කතා කරන්න කලින් මෙන්න මේ රූප සටහනත් බලන්න. මේ ප්‍රශ්න පත්‍රයක දකින්න හම්බෙච්ච අවස්ථා දෙකක් තමයි මම ඇඳලා පෙන්නන්නේ. එතකොට බලන්න ඒ බඳුන දිහා. ඒ බඳුනේ හීටරේ රඳවලා තියෙන ඉහළින්. B බඳුනේ හීටරේ රඳවලා තියෙන පහළින්. මේ රූප සටහනේදී සංවහන ධාරා පහළ සිට ඉහළට ගමන් කරනකොට හීටරේ තිබෙන ස්ථානයේ ඉඳන් තමයි ඉහළට යන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ අවස්ථාවේදී ජලයේ රත් වීම ගොඩක් ප්‍රමාද වෙනවා. B වාජනීය විදියට හීටරේ රඳවලා තියෙනවා නම් සංවහන ධාරා පහළ සිටම ක්‍රියාත්මක වෙනවා. එතකොට වඩා ඉක්මනින් ජලය නටවා ගන්න පුළුවන්. මේ විදිහේ රූප සටහනක් දෙලා අපෙන්නේ හොත් වඩා ඉක්මනින් ජලය නටන්නේ මොන රූප සටහනේ තියෙන ජල බඳුනේද කියලා අපිට කියන්න වෙන්නේ B බඳුනේ කියලා. මම මේ විදිහේ රූප සටහනොත් සමහර ප්‍රශ්න පත්‍රවල දැකලා තියෙනවා. මේකත් බලන්න. මේ පරීක්ෂණාලය පතුලේ රඳවලා තියෙන අයිස් කැටයක්. ඒකට උඩින් කම්බි දැලක් දාලා තියෙනවා. ඊළඟට ඉහළ තියෙන ජලය අපි 1000කකින් රත් කරනවා. එතකොට පුදුමි කියන්නේ මේ හරියෙන් ජලයේ නටන බවක් පේනවා. ඒ අයිස් කැටය සාමාන්‍ය ආකාරයට දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පහළට සංවහන ධාරා ගමන් කරන්නේ නැහැ. සංවහන ධාරා ගමන් කරන්නේ ඉහළට. අයිස් කැටේ දියවීම ප්‍රමාද වෙනවා. යටින් 1000ක ඇල්ලුවා නම් අයිස් කැටේ දිය වේ. ඒ කියන්නේ සංවහන ධාරා හොඳින් පහළ සිට ඉහළට ක්‍රියාත්මක වෙනවා කියන එක. අපි දැන් ඔය කතා කළේ ද්‍රවයේ ඇතිවන සංවහන ධාරා පිළිබඳවයි. ඊළඟට අපි කතා කරමු වායුවේ කොහොමද සංවහන ධාරා ඇති වෙන්නේ. මේ බලන්න ගොඩ සුළං සහ මුහුදු සුළං හමන විට වායුවේ ඇතිවන සංවහන ධාරා ක්‍රියා කරන හැටි. ගොඩබිම සහ මුහුද ගැන කතා කරොත් විශිෂ්ට තාපධාරිතාවයේ ඊටාම වැඩි ගොඩබිම. මේ නිසා දවල් කාලයේදී ඉර පාය ඇති වෙලාවට
දිවා කාලයේදී වඩා ඉක්මනින් රත් වෙන්නේ ගොඩබිම. එතකොට ගොඩබිමක් තියෙන වාතය රත් වෙලා සැහැල්ලු වෙලා ඉහළ නගිනකොට ඒ අඩුව පුරවන්න මුහුදේ සිට වාතය හමාගෙන එනවා. මුහුදේ සිට හමන වාතය බැවින් අපි මේක හඳුන්වන්නේ මුහුදු සුළං විදියට. එතකොට මේකෙම අනිත් අවස්ථාව බැලුවොත් බලන්න පළවෙනි අවස්ථාවේදී මුහුදු සුළං හමන නිසා පොල් ගහේ කරටිය හැරිලා තියෙන්නේ ගොඩබිම පැත්තට. දෙවෙනි අවස්ථාවේදී රාත්‍රී කාලය වැඩි උෂ්ණත්වයක් වැඩි තාපයක් රඳා පවතින්නේ ජලයේ. ගොඩබිම ඉක්මනින් සිසිල් වෙනවා. ගොඩබිම ඉක්මනින් සිසිල් වෙනවා. හැබැයි රාත්‍රී කාලයේදී ජලයේ තමයි වැඩි උෂ්ණත්වයක් තියෙන්නේ. ඒක නිසා ජලයේ මත පිට තියෙන තාපය ඉහළ නගිනවා සැහැල්ලු වෙලා. එතකොට ගොඩබිමෙන් ඉඳන් මුහුද දිහාට සුළඟ හමාගෙන යනවා. මේක අපි හඳුන්වන්නේ ගොඩ සුළං විදියට. බලන්න පොල් කාරටේ හැරිලා තියෙන මුහුද පැත්තට. එතකොට මේ සුළං ආධාරයෙන් ඉස්සර රුවල් ඔරු වලින් මාළු ඇල්ලීම සඳහා මුහුදට ගියපු දීවරයින් මෙම ගොඩ සුළං මුහුදු සුළං භාවිතා කළාය කියලා අපි අහලා තියෙනවා. මේ තියෙන්නේ වායු සංවහන ධාරා ක්‍රියා කරන තවත් අවස්ථා කිහිපයක්. මේ ගිනිමැලේ අවට සංවහන ධාරා ක්‍රියාත්මක වෙන බව උඩ තියෙන ගස් අතු හෙලවෙන නිසා මේ වටේ තියෙන සැහැල්ලු පොලිතීන් කැබලි ආදී ගිනිමැලේ දෙසට ඇදී යන නිසා අපිට දැනගන්නට පුළුවන්. මේ විදියට ඇදී යන වාතය රත් වෙලා සැහැල්ලු වෙලා ඉහළ යනවා. ඒ අඩුව කරවන්න තවදුරටත් වාතය ඇදීගෙන එනවා. ඊටපන්දමක් දහනය වෙනකොටත් ක්‍රියාත්මක වෙන්නේ ওই ක්‍රියාවලියමයි. එතකොට අපි කටින් ඊටපන්දමට පින්වොත් ওই සංවහන ධාරා ක්‍රියාවලියට බාධා ඇතිවෙන නිසා ඊටපන්දම නිවෙනවා. ඒ වගේම කල්පනා කරලා බලන්න පුලිඟුවක් තියෙන ගිනි දණ්ඩකට එතකොට පුලිඟුවක් තියෙන දර කැබැල්ලකට අපි පින්වොත් ඒක දැවෙන්න ආපහු ගින්දර ඇවිලෙන්න පටන් ගන්නවා. ඒයි කියලා මදක් සිතා බලන්න. එතකොට එතන තියෙන අලු ආවරණය ඉවත් වෙන නිසා ඒකට දහන පෝෂකය ලැබෙන නිසා ඒක නැවත දැල් වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තවත් අවස්ථා දෙකක් මේ පැත්තේ ඇඳලා තියෙනවා. මේ තියෙන ඉස්සර කාලේ පාවිච්චි කරපු චිමිනි ලාම්පුවක්. මේ චිමිනි ලාම්පුවේ යටින් තියෙන සිදුරු. ඒ සිදුරු වලින් තමයි දහන පෝෂකය ඇතුල් වෙන්නේ. බැරි වෙලාවත් අපි සිදුරු ටික අතින් වහලා දැම්මොත් මේ දහන පෝෂකය නොලැබී යාම නිසා සංවහන ධාරා ක්‍රියාවලියට බාධාවක් ඇති වෙන නිසා මේ චිමිනි ලාම්පුව නිවෙනවා. එහෙම නැත්නම් වටේ චිමිනිය ගොඩාක් කළු පැහැයට හැරෙනවා අර්ධ දාහනය සිදු වෙන නිසා. මේ බලන්න මේ තියෙන්නේ ඉස්සර කාලේ පාවිච්චි කරපු විදුලි ස්ට්‍රික්කේ එන්න කලින් පාවිච්චි කරපු පොල් කටු ස්ත්‍රික්කය තවමත් බොහෝ ප්‍රදේශවල භාවිතා වෙනවා. මේ පොල් කටු ස්ත්‍රික්කේ පිටිපස්සේ පුංචි සිදුරක් තියෙනවා. ඒ සිදුර අර්ධ වශයෙන් අරින්න ඕනනම් වහන්න ඒ විදිහට සකසලා තියෙන එක. හැබැයි සම්පූර්ණයෙන්ම වැහුවොත් නම් මේක ඇතුලේ තියෙන පොල් කටු අඟුරු ටික නිවෙනවා. මොකද මෙතන ක්‍රියාත්මක වෙන්නේ සංවහන ධාරා. මේ පැත්තෙන් ඇතුළු වන වාතය මේ දිගේ ගිහිල්ලා ස්ට්‍රික්කේ ඉහළ තියෙන අර කටින් පිට වෙලා යනවා. එතකොට ওই සංවහන ක්‍රියාවලියට බාධා වෙනවා පිටිපස්සේ තියෙන කැවැල්ල වැහුවොත්. ඒක නිසා මේම පොල් කටු අඟුරු ස්ට්‍රික්කේ ක්‍රියා කරන්නේ සංවහන ධාරා මගේ. දැන් අපි ඊගාව කොටසට යනවා. ඒ කියන්නේ තාව සංක්‍රමණය වන අනිත් ආකාරය විකිරණය ගැන කතා කරමු. මේ ගිනිමැලය ආසන්නයේ සිටින විට අපට රස්නයක් දැනෙනවා. ඒ වගේම මේ ඉටිපන්දම ආසන්නයට අතැල්ලුවාම රස්නයක් දැනෙනවා. ඉර එළිය ගමන් කරනකොට ඉර ගොඩාක් දුර දුනට කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් තිබ්බට අපේ හිසට ඇඟට රස්නයක් දැනෙනවා. ඒ අවස්ථාවේදී තාපය ගමන් කරන්නේ විකිරණය මගින්. එතකොට අංශුමය සම්බන්ධතාවයක් නැහැ. අංශුවෙන් අංශුවට තාපය ගමන් කිරීමක් හෝ එතන සිදු වුණේ නැහැ. මේ ක්‍රමයට අපි කියන්නේ විකිරණය මගින් තාපය ගමන් කිරීම කියලා. එතකොට මෙහෙම විකිරණය මගින් තාපය ගමන් කිරීමේදී තම සමහර පෘෂ්ඨ තියෙනවා. සමහර පැහැයන් තියෙනවා. විකිරණය
තදින් අවශෝෂණය කරගන්න. විකිරණ තාපය තදින් අවශෝෂණය කරගන්න. උදාහරණයක් විදිහට අපි සැමන්ටින් 3ක් අරගෙන එකක් කළු පාට පෘෂ්ඨයෙන් ආවරණය කරනවා, එකක් සුදු පෘෂ්ඨයකින් ආවරණය කරලා අනිත් එක උපවත් පෘෂ්ඨයකින් තියනවා. මේ ආකාරයට ඔහොම උෂ්ණත්වමාන 3ක් දාලා සෙල්සියස් 80 ජලය දාලා අපි ඒක එලිමහනෙන් තියා තිබ්බොත් මේ කළු පාට, කළු, මේක සුදු, මේක උපවත්, කළු සුදු උපවත් පෘෂ්ඨ 3ක් තියෙනවා. සෙල්සියස් 80 ජලය දාලා එලිමහනෙන් තියලා තිබ්බොත් ඔබ දකින උෂ්ණත්වමාන පාටාංගයේ වඩාත්ම ඉක්මනින් පහළ යන්නේ කළු පාට පෘෂ්ඨයේ තිබිච්ච එකේ. එතකොට වඩා අඩුවෙන්ම පහළ යන්නේ උපවත් පෘෂ්ඨයේ තියෙන එකේ. ඒ වගේම අපි මෙම බඳුන් තුනම අරගෙන සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන ජලය මේ සඳහා යොදලා අපි අවුෙන් තියා තිබ්බොත් වැඩි ඉක්මනට උෂ්ණත්වය ඉහළ යන්නේ කළු පාට පෘෂ්ඨයේ තියෙන එකේ. තියෙන සාඩින් ටින් එකේ තියෙන සැමන්ටින් එකේ තියෙන ජලය. ඒ මොකද කළු පැහැති පෘෂ්ඨ හොඳ තාප විකිරකයක් වගේම හොඳ තාප අවශෝෂකයක්ද වෙනවා. හිතන්න මේ වගේ තද පැහැති ඇඳුම් දිවා කාලේ ඇඳන් ඉන්නකොට ටිකක් අපහසුයි. ඒ මොකද විකිරක තාපය අවශෝෂණය වීමක් වෙනවා. ඒක නිසා දහවල් කාලයේදී අඳින්න ඕන ලා පැහැති ඇඳුම් කළු පාට පෘෂ්ඨ වලට තදින් විකිරක තාපය අවශෝෂණය වෙන නිසා. ඔබ පාසල් ඇරලා ගෙදර යන වෙලාවෙදිත් මම කිව්වේ ඔබේ හිස තමයි වැඩියෙන් රත් වෙන්නේ කළු පාට නිසා. සුදු පාට පාසල් ඇඳුම රත් වෙනවා අඩුයි. ඒ වගේම තාර පාට තදින් රත් වෙනවා කළු පැහැති. එතකොට ඔබ කුඩයක් තෝරනවා නම් මොන පාට කුඩයක්ද වැඩි හොඳ? කළු පාටද නැත්නම් කා පාටද? හිතා බලන්න. ඒ වගේම අපි දැක්ක පහුගිය දවස්වල කළු පැහැති කුඩේ ඇතුළතින් රිදී පාට පෘෂ්ඨයක් ආලේප කරපු කුඩ වර්ගයකුත් ආවා. විකිරක තාපය අපේ හිසට වැටීම, අවශෝෂණය වීම, වැළැක්වීම සඳහා නොයෙකුත් උපක්‍රම. ඔබ මෝටර රථයක් මිලදී ගන්නවා නම් හිතන්න කළු පාට එකක්ද වෙනත් වර්ණයක ලා පැහැති වර්ණයක්ද තෝරගන්න ඕන කියලා. දැන් නම් ඉතින් බොහොමයක් මෝටර රථ තියෙන්නේ මෝටර රථ බොහොමයක් ඊසී කරපුවානේ. ඒක නිසා ඒක ගැටලුවක් නැහැ. විකිරක තාපය අපි එදිනදා ජීවිතයේදී යොදා ගන්න තවත් අවස්ථාවක් විදියට කතා කළොත් කුඹුරට තේ ගෙනියන තේ පෝච්චිය හදලා තියෙන උපවත් පෘෂ්ඨයකින්. එතකොට බොහෝ වෙලා නිවෙන්නේ නැතුව තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවෙන් ඉවතට යන බට හදන්න ඕනේ කළු පාටද එහෙම නැත්නම් උපවත් පෘෂ්ඨයකින්ද කියලා මදක් ඔබ කල්පනා කරලා බලන්න. ඒ වගේම තවත් අවස්ථා කතා කරනවා නම් අපි උණු වතුර නිවෙන්නේ නැතුව තියාගන්න උණුසුම් බෝතලේ මැද කොටස ඉවතට අරන් බැලුවොත් ඔබ දකීවි රස දියාලීප කරලා තියෙනවා. එම උණුසුම් බෝතලයේ සන්නයනය, සංවහනය සහ විකිරණය යන තුනෙන්ම තාපය ඉවත් නොවන පරිදි විවිධ උපක්‍රම යොදා තිබෙනවා. මදක් කල්පනා කරලා බලන්න මොන උපක්‍රමද තියෙන්නේ? ඒ මොන ක්‍රමයෙන් තාපය ඉවත් වීම වැළැක්වීම සඳහාද එම උපක්‍රම යොදලා තියෙන්නේ කියලා. ඊළඟට තවදුරටත් අපි කියනවා නම් කළු පැහැති පෘෂ්ඨ හොඳ තාප අවශෝෂක වගේම හොඳ තාප විකිරකයන් වෙනවා. ඒ වගේම උපවත් පෘෂ්ඨ දුර්වල තාප විකිරකයන් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන් සුදු පැහැති ඇඳුම් අඳින්නේ ඔය කරුණ නිසාම තමයි. අඳුරු පැහැති ඇඳුම් ඇඳගෙන තද හිරු එළියේ දවසේම ක්‍රීඩා කිරීම ඉතා අපහසුයි. ඔය වගේ එදිනදා සිදුවීම් ගොඩක් තියෙනවා අපිට විකිරණ තාපයත් එක්ක සම්බන්ධ වූ. ඒ සියල්ල ඔබ තනිව සිතා බලන්න. විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සම්බන්ධයෙන් සමහර විට විකිරණ තාපය සම්බන්ධ ආපු ගැටළු ගැන ඔබ විමසා බැලීමේදී ඔබට ඒ සම්බන්ධව මුණ ගැහිවි. දැන් මම හිතනවා විශිෂ්ට ගුප්ත තාපය, ඒ වගේම ද්‍රවාංකය, හිමාංකය, විලායනය, ඒ වගේම ද්‍රව ප්‍රසාර ඝන ද්‍රව වායු ප්‍රසාරණය, ඒ වගේම තාප සන්නයනය ගැන ඔබට හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා. ඒ වගේම මෙතනින් අපේ තාපේ පාඩම අවසන් වෙනවා. එතකොට ඒකක අවසාන හැගීම තියෙනවා.
ඒ වගේම පසුගිය ප්‍රශ්න පත්‍රවල ගැටලු තියෙනවා. ඔබ ඒ සියල්ලටම පිළිතුරු යන්න පුළුවන්ද කියලා හොඳින් විමසා බලන්න. ආයුබෝවන්.